හරි. එතකොට මම කී හිටියේ දැන් බබල් සෝට් එක කියන මෙතඩ් එක අපි ඉගෙන ගන්න කලින් يعني බබල් සෝට් කියන එකට අදාළව කෝඩින් එක සිද්ධ කරන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේ බබල් සෝට් කියන මෙතඩ් එක මොකක්ද මේ බබල් සෝට් එකෙන් මොකක්ද කරන්න කියන එක. ඒකට ඒක ගැන දැනගත්තම තමයි අපිට ඇල්ගොරිතම් එකක් ඔළුවේ ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට දාලා තමයි එතකොට අපිට කෝඩින් එක සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. right? ඒකට ඒක නිසා මුලින්ම බබල් සෝට් කියන ඇල්ගොරිතම් එක කියන්නේ බබල් සෝට් එක කොහොමද කරන්න කියන එක ගැන අයිඩියා එකක් අරගමු. ඒකට තමයි මේ පින්තූරය මම මෙතනට දාලා තියෙන්නේ. right? ඒතර මෙතන අපි පෙන්නලා තියෙනවා දැන් අපි සෝට් කරනවා නම් යම්කිසි දෙයක් අපිට උවමනා වෙනවා item list එකක්. right? එතකොට ඒ item list එක Python වලට අදාළව අපිට data structures කීපයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි list එකක් ආකාරයට. අනිත් එක tuple එකක් ආකාරයට. අනිත් එක set එකක් ආකාරයට. හැබැයි දැන් මේ item ලයිස්තුවක් කියන එක ඔය කියන ආකාර තුනෙන් ඉදිරිපත් කරාට ඔයගලන්ට මේ ක්‍රමවේද කතා කරන් යනකොට තේරෙයි මේ item අපි දැන් මේ එහෙට මෙහෙට මාරු කරනවා. right? ඒ items එහෙට මෙහෙට මාරු කරනකොට අපි list එක කතා කරනකොට කතා කරා list එක කියන කෙනාගේ items වල අගයන් වෙනස් කරන්න පුළුවන්. අපි කිව්ව එකට mutable කියලා. වෙනස් කළ හැකි. No. Yes. Do I? right. So ළමයි එතකොට අපි list කතා කරනකොට කතා කරා list එකේ තියෙන යම්කිසි item එකක් වෙනත් අගයකින් replace කිරීමේ හැකියාව තියෙනවා කියලා. Dad, I need to wipe the board. So Tat is doing a class, so don't disturb. Right? ළමයි මට right. එතකොට අපි list එක කතා කරනකොට කතා කරා list එකක තියෙන item එක තවත් අගයකින් replace කරන්න පුළුවන්. හැබැයි tuple එකක තියෙන අගයක් ඒ විදිහට replace කරන්න බැහැ. tuple එක කියලා කියන්නේ immutable item එකක්, mute කරන්න බැරි item එකක්, වෙනස් කරන්න බැරි structure එකක්. variable එක assign කරන්න බෑ ඒකට. පුතේ පැහැදිලි නෑ? ඉමත් ප්‍රශ්නයක් ඇහුවද? right. එතකොට list එක කියලා කියන්නේ mute කරන්න පුළුවන් item එකක්, වෙනස් කරන්න පුළුවන් item එකක්. tuple එකක් කියලා කියන්නේ mute කරන්න බැරි item එකක්, immutable item එකක්. ඒ කියන්නේ අපි tuple එකක පළවෙනි item එක විදිහට 10 කියලා දැම්මොත් ඒ පළවෙනි item එක 10 වෙනුවට අපිට 20 කියන එක ප්‍රතිස්ථාපනය කරන්න බෑ, replace කරන්න බෑ. හැබැයි list එකක අපි පළවෙනි item එක 10 කියලා දැම්මොත් 10 වෙනුවට අපිට 20 දාන්න කියලා කියන්න පුළුවන්. right? ඒක නිසා අපේ Python වල අපිට mutable items කියලා Python වල අපිට හම්බෙන්නේ item දෙකයි. එක්කෙනෙක් තමයි list එක, අනිත් එක්කෙනා තමයි dictionary එක. right? ඔය දෙන්න විතරයි අගයන් දැනට තියෙන අගයන් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒතර ඒකිනුත් මේ sorting කරගන්නකොට අපිට sort කරගන්න අවශ්‍ය items ටික list එකක් විදිහට අපිට ලබා දීම සිද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට බැරි වෙනවා මේ sorting method එක execute කරන්න. right? එතකොට මේ bubble sort එකේ ක්‍රමවේදය. right? ඒක මේක screen එකට පේන්න මේක අරගන්න. දැන් මෙතන මේ තාම කියලා දෙන්නේ method එක. right? ඒ කියන්නේ මේ කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක.
right මුලින්ම මේකේ කතා බහ කරලා තියෙන්නේ මේ ඔයගලන්ට දීලා තියෙන ඔරිජිනල් ලිස්ට් එක. ඒ කියන්නේ සෝට් කරගන්න අවශ්‍යයි කියලා ඔයගලන්ට ලබා දීලා තියෙන ලිස්ට් එක තමයි 54 26 93 17 77 31 44 55 20 කියන අගයන් තියෙන ලිස්ට් එකක්. ඒතර ලිස්ට් එකේ පළවෙනිම අයිටම් එක 54 අන්තිමම අයිටම් එක 20. දැන් ජෙනරලි අපි මේක සෝට් කරනවා කියලා කියන්නේ මේක ආරෝහණ පටිපාටියට හරි ගස්සනවා කියන එක. ඒ කියන්නේ පොඩිම අගය ඉස්සරහත් විශාලම අගය ලිස්ට් එකේ අගත. ඒ කියන්නේ වම් අත පැත්තේ කෙළවරේ පොඩිම අගය තියෙන්න ඕනේ. දකුණු අත පැත්තේ කෙළවරේ විශාලම අගය තියෙන්න ඕනේ. right? එතකොට මේක කොහොමද කරගන්නේ? දැන් මම කිව්වා sorting techniques ගොඩක් තියෙනවා. bubble sort එකේ method එක තමයි bubble sort එක මුලින්ම පළවෙනි සහ දෙවෙනි item දෙක compare කරනවා. list එකේ පළවෙනි සහ දෙවෙනි item එක compare කරනවා. items දෙක compare කරනවා. compare කරලා බලලා පළවෙනි item එක, ඒ කියන්නේ වම් අත පැත්තේ තියෙන item එක මේ list එකට අදාළව තියෙනවා නම් 54 විශාල නම් දකුණු අත පැත්තේ තියෙන item එකට වඩා. මේකට අදාළව 26. right? දැන් මේ මගේ තර්කයට අනුව මම කියන තර්කේ හරි. වම් අත පැත්ත විශාලයි දකුණු අත පැත්තට වඩා. එහෙම වුණොත් එහෙමනම් මේ දෙන්න ස්වැප් කිරීමක් කරනවා. ස්වැප් කරනවා කියලා කියන්නේ තියෙන තැන් දෙක මාරු කිරීමක් කරනවා. එතකොට 26 වම් අත පැත්තට අරගෙන 54 දකුණු අත පැත්තට අරගන්න. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවනම් දැන් අපි මේ ලිස්ට් එකේ මේ items අපි ඉන්ඩෙක්ස් කරගත්තා. 54 කියන්නේ 0th index එක, 26 කියලා කියන්නේ first index එක. right? එතකොට එහෙම තියෙනකොට අපි මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන දේ තමයි annotate කරන්න. right? 54 කියලා කියන්නේ 0th index එක, 26 කියලා කියන්නේ first index එක. එතකොට අපි මෙතනදී කියන්නේ මේ first index එකේ ඉන්න කෙනාව 0th index එකට assign කරන්න, 0th index එකේ ඉන්න කෙනාව first index එකට assign කරන්න කියලා. එතකොට 26 වම් අත පැත්තට ඇවිල්ලා 54 දකුණු අත පැත්තට එනවා. එතකොට අපි මුලින්ම compare කරේ පළවෙනි සහ කියන්නේ 0th index එකයි first index එකයි. ඊළඟට අපි compare කරනවා first index එකයි second index එකයි. right? අපි මේක දැන් index කරගත්තොත් ඊට පුළුවන් මේගොල්ලෝ index කරගන්න මෙයා 2, මෙයා 3, මෙයා 4, මෙයා 5, මෙයා 6, මෙයා 7 සහ මෙයා 8. right? ඔය ටිකනේ indexes විදියට තියෙන්නේ. එතකොට මුලින්ම 0.1යි compare කරා. බිඳුවට වඩා 1 කුඩයි නම් නැත්තම් අනිත් පැත්තට අහන්න පුළුවන් එකට වඩා බිඳුව විශාලයි නම් එක තියෙන එකනා බිඳුවට දානවා, බිඳුවේ තියෙන එකනා එකට දානවා. එතකොට 54යි 26යි තිබ්බ එක 26 බිඳුවට එනවා, 54 පළවෙනි ඉන්ඩෙක්ස් එක ගාවට එනවා. ඊට පස්සේ 1යි 2යි කම්පෙයාර් කරනවා. ආයෙත් කම්පෙයාර් කරන්නේ එකම කන්ඩිෂන් එකකින්. වම් අත පැත්තේ තියෙන කෙනා, ඒ කියන්නේ පළවෙනි ඉන්ඩෙක්ස් එක දෙවෙනි ඉන්ඩෙක්ස් එකට වඩා ලොකුයිද? මෙතනදී ලොකු නෑ. 54 කියන කෙනා වම් අත පැත්තේ ඉන්නේ. 93 කියන කෙනා දකුණු අත පැත්තේ ඉන්නේ. එතකොට 54 කුඩයි 93ට වඩා. ඒක නිසා මාරු කිරීමක් කරන්නේ නෑ. ඊට පස්සේ 2 සහ 3 කම්පෙයාර් කරනවා. 97යි 17යි. එතකොට 93 විශාලයි. 17 කුඩයි. අන්න ස්වැප් කරනවා. එතකොට 17 වම් අත පැත්තට එනවා, 93 දකුණු අත පැත්තට එනවා. ඊට පස්සේ 3යි 4යි. 93යි 77යි. නැතාමත් 93 විශාලයි. 77 කුඩයි. එහෙනම් ආයි ස්වැප් කරනවා. 77 තුන්වෙනි ඉන්ඩෙක්ස් එක ගාවට එනවා, 93 හතරවෙනි ඉන්ඩෙක්ස් එක ගාවට එනවා. right? ඊළඟට මෙතන 94 වෙනි ඉන්ඩෙක්ස් එකයි 5 වෙනි ඉන්ඩෙක්ස් එකයි. 93යි 31යි කියන දෙන්න කම්පෙයාර් කරනවා. තාමත් 93 විශාලයි. ඒක නිසා 93 5 වෙනි ඉන්ඩෙක්ස් එක කරනවා, 31 හතරවෙනි ඉන්ඩෙක්ස් එක කරනවා. ඊට පස්සේ 5යි 6යි. දැන් ඔයගලන්ට මෙතන තේරෙනවා ඇති මේ කම්පැරිසන් එක කියන එක.
වම් අත පැත්තේ තියෙන ඉන්ඩෙක්ස් එක දකුණු අත පැත්තේ තියෙන ඉන්ඩෙක්ස් එකට වඩා ලොකුද කියලා බැලීම. ඕක නිතරම අයිටරේට් වෙනවා නේද? කියන්නේ දිගින් දිගටම අපි නැවත නැවතත් කරන්නේ නිතරම බලනවා වම් අත පැත්තේ තියෙන අයිටම් එක දකුණු අත පැත්තේ තියෙන අයිටම් එකට වඩා විශාලද? ඒතර කන්ඩිෂන් එක කීප වතාවක් පාවිච්චි වෙනවා. කන්ඩිෂන් එකක් කීප වතාවක් පාවිච්චි වෙනවා කියලා කියන්නේ අපේ ඔළුවට එන්න ඕනේ. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක නැවත යෙදෙනවා. කන්ඩිෂන් එකක් නැවත යෙදෙනවා කියලා කියන්නේ එතන තියෙන අයිටරේෂන් එක. right? ඒ කියන්නේ ඔන්න ඔය කන්ඩිෂන් එක චෙක් කිරීම මෙතන අපි කරන කන්ඩිෂන් එක චෙක් කිරීම අපිට අයිටරේෂන් එකක් ඇතුලේ සිද්ධ කරගන්න පුළුවන්. right? බලමු කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියන එක. ඊට පස්සේ අර ස්වැප් කරන එක ස්වැප් කරන එකේදී වාට ඕන වෙන්නේ මේක විශාල නම් මේ දේ කරන්න ඕනේ නැත්තම් නොකර ඉන්න ඕනේ. වම් අත පැත්ත විශාල නම් දකුණු අත පැත්තට වඩා ස්වැප් කරන්න ඕනේ. වම් අත පැත්ත විශාල නැත්තම් දකුණු පැත්තට වඩා ස්වැප් නොකර ඉන්න ඕනේ. ඒතර එතනදී තියෙන්නේ සිලෙක්ෂන් එකක්. ඒක සත්‍ය නම් මේ දේ කරන්න සත්‍ය නොවේ නම් ඒ දේ නොකර ඉන්න. හැබැයි ඒක හැම ඉන්ඩෙක්ස් කපල් එකකටම සිද්ධ කරන්න ඕනේ. right? ඒ කියන්නේ iteration එකක් තියෙනවා. ඒක ඇතුලේ selection එකකුත් යනවා. right? මේක check කරලා බලනවා. එහෙමනම් මාරු කරනවා. එහෙම නෙවෙයි නම් මාරු නොකර ඉන්නවා. වම් අත පැත්ත විශාල නම් දකුණු අත පැත්තට මාරු කරනවා. වම් අත පැත්ත විශාල නැත්නම් දකුණු අත පැත්තට මාරු නොකර ඉන්නවා. අපි index එක වශයෙන් අරගත්තොත් අපි සාමාන්‍යයෙන් පෙර ඉන්ඩෙක්ස් එක ඊට වඩා එකක් වැඩි ඉන්ඩෙක්ස් එකත් එක්ක කම්පෙයාර් කිරීමක් තමයි නිතරම කරන්නේ. බිඳුව එකත් එක්ක. එතකොට මේ බිඳුව කියන්නේ අපි i කියලා හිතුවොත් මෙයා අපි වේරියබල් එක අරගෙන හිතුවොත් මේ තියෙන්නේ i කියලා. right? මේ තියෙන්නේ i කියලා. මේක a කියලා ලියන්නම්කෝ. notation පාවිච්චි කරන නිසා හරි මෙයාව i කියලා හිතුවොත් ඊට පස්සේ කෙනා අපිව නිරූපණය කරන්න පුළුවන් i + 1 කියන එකකින්. right? ඒකට නිතරම check කරන්නේ i කියන index එකයි i + 1 කියන index එකයි. right? එතකොට මේ මෙතන මම ලියලා තියෙන තර්කයට අනුව මෙතන පෙන්නලා තියෙන variable එකට අනුව අපේ if condition එකේ එන්න ඕනේ if i larger than i + 1. ඒක true නම් i + 1 එකේ ඉන්න කෙනා i ට assign කරන්න ඕනේ i ගේ ඉන්න කෙනා i + 1 ට assign කරන්න ඕනේ. එහෙම නෙවෙයි නම් ඊළඟ දෙන්න consider කරන්න ඕනේ. ඊළඟ දෙන්න consider කරනවා කියලා කියන්නේ i ගේ අගේ එකකින් වැඩි වෙනවා කියන එක. ඒත් දැන් i බිඳුවයි i + 1 කියන්නේ එකයි. i ගේ අගේ එකකින් වැඩි වුණාම i එකයි i + 1 කියන්නේ දෙකයි. right? එතකොට ඔය විදිහේ comparison එකක් කරගෙන ආවම අවසානෙටම සිද්ධ වෙන්නේ මොකක්ද? මේ තියෙන සම්පූර්ණ ලයිස්තුවේ ඉන්න විශාලම අගය කෙලවරටම එන විදිහට හැදෙනවා. හැබැයි ඔය එක iteration එකක් විතරයි. මුලින් 54යි 26යි කම්පෙයාර් කරා. මාරු කරා 54 මෙතනට ආවා 54යි 93යි කම්පෙයාර් කරා. මාරු කරේ නැහැ. ඊට පස්සේ 93යි 17යි කම්පෙයාර් කරා 93යි 17යි මාරු කරා. එතකොට 93 මෙතනට ආවා. ඊට 93යි 77යි කම්පෙයාර් කරා 93 විශාලයි මාරු කරා. එතකොට 93 මෙතනට එනවා. 93යි 31යි කම්පෙයාර් කරා 93 තාමත් විශාලයි. එතකොට 93 මෙතනට එනවා. 31 එහා පැත්තට යනවා. 93යි 44යි කම්පෙයාර් කරා තාමත් 93 විශාලයි. 93 එනවා 44 තිබ්බ තැනට. 44 යනවා 93 තිබ්බ තැනට. ඊට පස්සේ 93යි 55යි කම්පෙයාර් කරනවා. 93 එනවා 55 තිබ්බ තැනට. 55 යනවා 93 තිබ්බ තැනට. අන්තිමට 93යි 20යි කම්පෙයාර් කරනවා. ඊට පස්සේ 93 එනවා 20 තිබ්බ තැනට. 20 යනවා 93 තිබ්බ තැනට. ඒතර මේ මුළු ලිස්ට් එකම සැලකුවොත් පළවෙනිම අවස්ථාවේ 93 තමයි මේ ලිස්ට් එකේ තිබ්බ ලොකුම අගය. right? එතකොට මේ බබල් සෝට් එක එක සැරයක් සිද්ධ වුණාම
93 කියන කෙනා අගම අයිටම් එක බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ ඉතිරි ටික තාම සෝට් වෙලා නැත. හරි. මම ඔය කතා කරපු දේවල් ටික තේරුණාද? right. අනිත් අය මයි තේරුණාද? right. හරි. දැන් එතකොට ඕගලන්ට තේරෙනවා ඇති මෙන්න මෙහෙම දෙයක්. right. මේ එක ලිස්ට් එකේ තියෙන පළවෙනි අවස්ථාවේ ලිස්ට් එකේ තියෙන ලොකුම අගය දකුණු අත පැත්තේ කෙළවරට අරගෙන එනවා. ඒ මුළු ලිස්ට් එකම කම්පෙයාර් කරලා බලමු. දැන් අපි දන්නවා මේ මෙතඩ් එකට ගියාම ලොකුම අගය තමයි කෙළවරේ දකුණු අත පැත්තේ කෙළවරටම එන්නේ පළවෙනි අයිටරේෂන් එකෙන් පස්සේ. එතකොට ඊළඟට නැවත වතාවක් අපිට සිද්ධ වෙනවා මේ ගියපු පියවර ටිකම නැවත මෙන්න මෙයාගේ ඉඳලා නැවත වතාවක් සිද්ධ කරගන්න. right. කියන්නේ දැන් මේ සෙට් එක ඉවර වෙනකොට 93 කෙලවරට ආවා. මෙන්න මේ රිසල්ට් එක තියෙනවා. දැන් අපිට ඊළඟට ආයෙත් මේ උඩ ඉඳලා කම්පෙයාර් කර ආපු එක නැවත කම්පෙයාර් කරන්න වෙනවා. ඒතර නැවත කම්පෙයාර් කරන්න වෙනකොට අපිට කම්පෙයාර් කරන්න අවශ්‍ය වෙන අයිටම් ටික නැත්නම් කම්පැරිසන් එක බලපවත්වන්න අවශ්‍ය අයිටම් ටික එකකින් අඩු වෙනවා. ඇයි එකකින් අඩු වෙනවා කියලා කියන්නේ? හේතුව තමයි මේ 93 දැන් එයාට අදාළ පොසිෂන් එකට ඇවිල්ලා ඉවරයි. නැවත අපිට මේ 20යි 93යි කම්පෙයාර් කරලා බැලීමක් කරන්න අවශ්‍ය නැහැ. එතකොට මේ අවසාන තැනට මෙයාපත් වුණායින් පස්සේ නැවත ඕගොල්ලන්ට සිද්ධ වෙනවා මොකද්ද? මෙතනදී අපිට වෙනවා 26යි 54යි දැන් නැවත කම්පෙයාර් කරන්න. ආයතර මුලින් ඉඳලා වැඩේ පටන් ගන්නවා. 26ට වඩා 26 විශාලද 54ට වඩා? නැහැ. එහෙමනම් මාරු කරන්නේ නැහැ. ඊළඟට අපි බලනවා 54යි 17යි. ඒතර මෙතනදී ඔයගලන්ට පේනවා 54 විශාලයි 17ට වඩා. එහෙනම් මේ දෙන්නක තැන් දෙක මාරු වෙන්න ඕනේ. right. එතකොට මේ තැනට එන්නේ 54. right. ඊට පස්සේ කම්පෙයාර් වෙන්නේ 54යි 77යි. right. ඔය විදිහට නැවත කම්පෙයාර් වීගෙන එනකොට ඔයගලන්ට ෆිගර් අවුට් වෙනවා මෙන්න මේ 77 තමයි දැන් අපිට මේ අලුතෙන් කම්පෙයාර් කරන්න තියෙන මේ කොටසේ විශාලම අගය වෙන්නේ. එතකොට ඒ 77 මෙන්න මේ 20 තියෙන තැනට ඇවිල්ලා නතර වෙනවා. දෙවෙනි අයිටරේෂන් සෙට් එක ඉවර වෙනකොට දැන් මෙතන ඉඳලා මුලින්ම මේ රතු පාට සංගල වරහණෙන් පෙන්නලා තියෙන සෙට් එක සිද්ධ වුණේ අයිටරේෂන් එකක්ම තමයි. ඒ අයිටරේෂන් සෙට් එක ඉවර වෙනකොට 93 කෙලවරට ආවා. ඊළඟට දෙවෙනියට කම්පෙයාර් කරන්නේ කලින් තිබ්බ අයිටම් ගානට එකක් අඩුවෙන් ඒ ටිකටත් මේ ටික කරාම 77 මේ කෙලවරට ඇවිල්ලා නතර වෙනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවට යනකොට අපිට සිද්ධ වෙන්නේ ඊට වඩා අඩු අයිටම් ගානක් එකක් අඩු අයිටම් ගානකට යනවා. ඒක කම්පෙයාර් කරාම එතන තියෙන විශාල අගය 55 වෙනකොට විශාල අගය තියෙන්නේ. ඒතර 55 මේ දැනට ඉන්නේ ආ ඉන්න අවශ්‍ය වෙන තැන එතනට ඇවිල්ලා නතර වෙනවා. right. දැන් මෙතෙන්දී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි මේ
list එකක් sort කරගන්න iteration කියන එක සිද්ධ කරගන්න වෙනවා එකම list එකේ හැබැයි එක iteration set එකක් ගිහිල්ලා ඉවර වුණාම list එකේ iterate කරන්න තියෙන item ගන්න එකකින් අඩු වෙනවා ඊට පස්සේ නැවත අර iteration එකම යන්න ඕන ඊට පස්සේ ආයෙත් list එකේ item ගන්න එකකින් අඩු වෙනවා නැවත iteration එක යන්න ඕන right ඔන්න ඔය චිත්‍රය මුලින් පැහැදිලි කරගන්න ඕනේ ඕක පැහැදිලිද right හරි දැන් ඊට පස්සේ තියෙනවා කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක සිද්ධ කරලා තියෙන්නේ කියන එක ඔයගලන්ට ඉදිරිපත් කරලා right හරි ඒක බලමු මේ annotation ටික pass කරන්න right එතනට යන්න කලින් මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් වලදී සාමාන්‍ය විදිහට ප්‍රෝග්‍රෑමින් වලදී අපි අර ස්වැප් කිරීමක් කරනකොට දැන් මම මෙතනදී නිතරම කතා කරානේ මේ 54 26 තියෙන තැනට ගේනවා 26 54 තියෙන තැනට යනවා ඊට පස්සේ මේ 97 17 ගැන කතා කරනකොට 97 17 තිබ්බ තැනට එනවා 17 93 තිබ්බ තැනට එනවා ඔය ස්වැප් කිරීමක් නිතරම සිද්ධ වෙනවා ස්ථාන මාරු වීමක් එතකොට සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල ස්වැප් එකක් කරන්නේ එන්න මේ පළවෙනි පින්තූරේ පෙන්ලා තියෙන විදිහට. මේ 93 කියන තැන ඉන්න කෙනාගේ ඉන්ඩෙක්ස් එක i කියලා හිතුවොත් 44 ඉන්න කෙනාගේ ඉන්ඩෙක්ස් එක j කියලා හිතුවොත් අපිට මේ 44 93ට දාලා 93 44ට ගේන්න අවශ්‍ය නම් අපි කරන්නේ වෙනම වේරියබල් එකක් හදාගන්නවා. ඒකට කැමැති නමක් දෙන්න පුළුවන්. ඒ variable එකට Suhara that is working right එතකොට අපි හදාගන්න අලුත් variable එකකට අපි ඒකට කියනවා temporary variable එක කියලා right ඒ temporary variable එකට assign කරනවා මුලින්ම එක variable එකක් ඒකේ නීතියක් නැහැ 93 මුලින් assign කරනවද මෙයාට 44 මෙයාට assign කරනවාද කියන එක right එතකොට දැන් මේකේ මේ පින්තූරේ තියෙන විදිහට මේ 93 ටෙම්පරරි එකට දාගන්නවා. මෙතනට එනවා 93. right. ඒතර 93 මෙතනට දාගන්න ටයිම් පස්සේ ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ අගය j ගේ අගය මෙතනට දාන්න කියලා. ඒතර මෙතන 93 කියන කෙනා නැති වෙලා 44 කියන කෙනා assign වෙනවා. right ඊළඟට කියනවා මේ ටෙම්පරරි එකේ තියෙන 93 ගෙනහිල්ලා දාන්න මේ 44 තිබ්බ තැනට. right මෙහෙම කරන්න හේතුව තමයි ගොඩාක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වල මෙන්න මේ කතාව ලියන්න බෑ. right ඒ කියන්නේ මේ a වල i මෙතන ඇත්තටම i+1 කියන එක මම මේ අරගෙන තියෙන්නේ මේ අපේ බබල් සෝට් එකට අදාළ වෙන විදිහට. ඕක මේ අපි මේ කතා කරපු පොදු අවස්ථාවට අරගත්තොත් එන්නේ a වල i, a වල j සමාන කරන්න ඕනේ a වල j, a වල i. මෙතන a list කියලා අරගෙන තියෙන එකට දාලා ගත්තොත් a list වල i, a list වල j සමාන කරන්න ඕනේ a list වල j, a list වල i කියන එකට. right ඔය වැඩේ ගොඩක් programs වල කරගන්න බෑ. ඉසුරු len කියන එක ගැන අපි කතා කරනවා මම හිතන්නේ කලින් තැනකත් len කියන එක කතා කරා මෙතනදි len එක ගැන කතා කරනවා අපි. මෙතන මේ ස්වැපින් වැඩේට length එක අයිති වෙන්නේ නැහැ. length එක අයිති වෙන තැනක් තියෙනවා අපි ඒක කතා බහ කරගෙන යනකොට මම කියන්නම් මෙන්න මෙතනටයි මේක අදාළ වෙන්නේ කියන එක. right හරි එතකොට මේ Python වල අපිට මේ වැඩේ එක සැරේ කරන්න පුළුවන්.
right දැන් ගොඩාක් programming languages වලට එකපාර මේ 44 93ට දාලා 93 44ට ගේන්න කියන එක මේ වගේ එක සමීකරණයකින් කියන්න බෑ. ඒගොල්ලන්ට මේ temporary කියලා third variable එකක් පාවිච්චි කරන්න වෙනවා. හැබැයි Python වල අපිට එක සැරේ කියන්න පුළුවන් මෙයාගේ අපි තුන් මේගොල්ලෝ index වෙන්නේ මේ විදිහට කියලා බිඳුව 1 මෙතන 2 මෙතන 3 මෙතන 4 මෙතන 5 මෙතන 6 මෙතන 7 මෙතන 8 right ඒකට Python වල කියන්න පුළුවන් කෙලින්ම a වල 6 මේ list එකේ නම a නම් a වල 6 වෙනි index එක a වල 2ට assign කරලා a වල 2 වෙනි index එක a වල 6ට assign කරන්න කියලා. right මේ විදිහට ලියන්න පුළුවන් a වල 2 comma a වල 6 ඔකට assign කරන්න කීත හැකි මේ දෙන්නව මාරු කරලා a වල 6 comma a වල 2 right එතකොට මෙතනදී වෙන්නේ මේ a වල 6 ගිහිල්ලා a වල 2ට assign වෙනවා a වල 2 ගිහිල්ලා a වල 6ට assign වෙනවා. හැබැයි ඔය method එක ගොඩාක් programming languages වල පාවිච්චි කරන්න බෑ. ඒගොල්ලන්ට මේ temp එකකට දාගන්න කියන තැනට එන්න වෙනවා. right ඒතර ගොඩාක් programming language වල කරන්නේ temp කියලා variable එකක් අරගෙන එයාට a වල 2 දාන්න කියනවා මුලින්ම. දැන් එතකොට a වල 2 කියන value එක සුරක්ෂිතයි. ඒ කියන්නේ t වල t දාන්නවා a වල 2 කියන්නේ කවුද කියලා. ඊට පස්සේ කියනවා a වල 2ට assign කරන්න කියලා a වල 6. right එතකොට 44 93 තිබ්බ දැනට assign වෙනවා. කියන්නේ a වල 2ට assign වෙනවා. ඊට පස්සේ කියනවා a වල 6ට assign කරන්න කියලා t වල. ඒතකොට t වල a වල 2 යගේ මේ වෙනකොට තියෙනවා. right මේ තමයි ගොඩාක් programming languages වල පාවිච්චි කරන විදිහ. හැබැයි Python වල අපිට මේ ක්‍රමේ පාවිච්චි කරන්නත් පුළුවන්. right මේ උඩ කියපු මේ temporary එක පාවිච්චි කරලා කරන එක කරන්නත් පුළුවන්. ඒක වැටුකුත් නෑ. පැහැදිලිද ඔය swapping ක්‍රියාවලිය? swap කරන එක ගැන? ඔවලමයි? ඔව් එක්කෙනෙක් කන්ෆර්ම් කරා අනිත් කට්ටිය තමයි right okay right හරි දැන් අපි බලමු කොහොමද මේකේ ප්‍රෝග්‍රෑම් එක ලියවිලා තියෙන්නේ. මේකේ ප්‍රෝග්‍රෑම් එක ලියවිලා තියෙන්නේ මෙන්න මෙහෙම. right මෙතන මේගොල්ලෝ ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ නැතුව ඔයගලන්ට ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන් මේ a list කියන කෙනා මේ for loop එකට උඩින් assign කරලා ඊට පස්සේ මේ මුළු කෝඩ් එකම ලියලා කෝඩ් එකට පස්සේ මේ print a list දැම්මම ඔය කියන ප්‍රෝග්‍රෑම් එකම ඔය විදිහටම සිද්ධ වෙනවා. right මෙතනදී අමතර දෙයක්ත් කරලා තියෙනවා මේ bubble sort කියලා ෆන්ක්ෂන් එකේ නම දීලා
එයාට එක වේරියබල් එකක් ගන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙනවා. එතකොට a list කියන කෙනා මෙතන පාවිච්චි කරලා තියෙනවා. a list එක මෙතනින් define කරලා තියෙනවා. ඊට පස්සේ function එකට call කරලා තියෙනවා bubble sort කියන function එකට. ඒ කියන්නේ මෙයාට call වෙනවා. ඒ වගේම එයාට a list කියන ඒ කියන්නේ මෙන්න මේ variable එක. right? ඒ කියන්නේ මෙන්න මේ list එක pass කරලා තියෙනවා මෙතන. මෙතන පාවිච්චි කරලා තියෙන a list කියන variable name එක, මෙතන තියෙන a list කියන variable name එක. right? ඔයගොල්ලෝ මතක ඇති අපි අර global local කතා කරනකොට මේ a list කියන්නේ global කෙනෙක්, මේ a list කියන්නේ local කෙනෙක්. right? හරි. එතකොට මම මේක කෝඩ් කරනකොට ෆන්ක්ෂන් එක නැතුව කෝඩ් කරලා පෙන්නන්නම්. right? දැන් මෙතන තියෙන කතා බහ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. දැන් අර චිත්‍රෙත් එක්ක තමයි අපි ඒක ඔලුවට අරගන්න ඕනේ. right? හරි. මම කෝඩ් එක පොඩ්ඩක් මෙතනට ගන්නම්. අරගෙන මේ චිත්‍රය පොඩ්ඩක් මෙතන arrange කරගන්නම්. එතකොට ඔයගලන්ට දෙපැත්තම compare කර කර කතා කරගෙන යන්න පුළුවන්. alright මම මේක ටක් ගාලා මේ arrange කරගන්නම් function definition එකක් නැති වෙන විදිහට. මම මෙතනට print එකක් දාගන්නවා. දාගෙන කියනවා before sort කියලා. මම යටින් මේ a list කියන කෙනා මුලින් print කරලා පෙන්නනවා. එතකොට sorting එකට කලින් තිබ්බ විදිහ අපිට ගන්න පුළුවන්. එතනට මම දානවා after sort. right? නැවත a list එක තමයි print කරන්නේ. right? අපි run කරලා බලමු. හරියන්නේ කියලා syntax එකක් එනවා. කොහෙද? right, okay, sorry. string එකක් විදිහට මේක assign වෙනවා. right? එතකොට මේ තමයි output එක. sort කරන්න කලින් මෙයා මෙහෙම හිටියේ. දැන් sort වෙලා ඉවර දෙනවා 17 20 26 34 44 ඔය කියන විදිහට. right? දැන් මෙතනදී code එක තේරුම් ගන්න එක වැදගත්. right? එතකොට දැන් code එකේ කියලා තියෙන්නේ මේ අපි මේ list එකමයි මෙතන අරගෙන තියෙන්නේ. right? පින්තූරේ තියෙන list එකම. right? මෙතන ඔයගලන්ට පේනවා ඇති for loop දෙකක් පාවිච්චි කරලා තියෙනවා, if එකක් පාවිච්චි කරලා තියෙනවා. දැන් මුලින්ම ගැටලු මේ මුලින්ම ලියා ගමු මේ if එක. يعني if එක ඔයගලන්ට පැහැදිලි. මෙතන අපි කරන්නේ අර list එකේ පෙර තියෙන අගය පසුව තියෙන අගයට වඩා විශාලද කියලා බැලීම. ඒ කියන්නේ මේ 54 විශාලද 26ට වඩා කියලා බැලීම තමයි මේ list වල I කියන position එකේ තියෙන කෙනා list වල i+1 කියන position එකට විශාලද කියලා බැලීම කරන්නේ. එතකොට ඔයගලන්ට තේරුම් ගන්න ඕනේ මේ i කියන කෙනා පටන් ගන්න ඕනේ බිඳුවෙන්. නේද? මොකද මේ index එකේ මම මේ list එකේ indexes ටික උඩින් comment එකක් විදිහට
කරොත් මේ තියෙන බිඳුව right ඕවා තමයි මේගොල්ලන්ගේ indexes වෙන්නේ right එතකොට මේ I කියන කෙනා බිඳුවෙන් පටන් ගත යුතුයි මොකද නිතරම අපි 0th index එක first එකත් එක්ක compare කරනවා ඊට පස්සේ first එක second එකත් එක්ක compare කරනවා එතකොට එතනදී comparison එක තියෙනවා නම් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ අර මම පොදුවේ කියපු method එක right temp එක a list I වලට දාන්න a list I වලට a list I + 1 කියන එක නා දාන්න a list I + 1 ට temp කියන එක නා දාන්න දැන් මෙතන මම ඔයගලන්ට කියපු විදිහට අර එක පේලියෙන් ලියන්න පුළුවන් කියලා මම කිව්වා එතකොට මේක a list I කියන එක comma a list I + 1 assign කරන්න කියන්න පුළුවන් I මේකෙම අනිත් පැත්ත හරි මේක පොඩි වෙලාවකට කමෙන්ට් කරොත් බලමු අපි same result එක එනවද කියලා right එතකොට මෙතන මම කියලා තියෙන්නේ පළවෙනි කියන්නේ පෙර තියෙන item එක ඊට පස්සේ තියෙන item එකට වඩා විශාල නම් මේ කියන මාරු කිරීම කරන්න. ඒ කියන්නේ I + 1 වල දකුණු අත පැත්තේ තියෙන value එක වම් අත පැත්තේ තියෙන index එකට දෙන්න. වම් අත පැත්තේ තියෙන කෙනා දකුණු අත පැත්තේ index එකට දෙන්න. right කලින් විදිහටම output එක එනවා. right ඒ කියන්නේ ඔයගලන්ට methods දෙකම පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. right මම දැනට මම මෙයාව කමෙන්ට් කරලා මේ තුන් දෙනාව අරගන්නම් ඔයගලගේ note එකේ එක තියෙන නිසා. එතකොට මෙතන කරන වැඩේ පැහැදිලි. right ඊළඟට දැන් මේ I කියන කෙනා බිඳුවෙන් පටන් ගන්න කියන එක. right සහ අපි දැන් දන්නවා මේකේ මේ sorting එක සිද්ධ වෙන්නේ කොහොමද මුලින්ම 54 සිට 20 දක්වාම තියෙන item ටික සලකනවා ඒ සලකුවාම පළවෙනි අවස්ථාවේ 93 කියන කෙනා කෙලවරට එනවා ඒ කියන්නේ මේ ටික කියන්නේ මේ 4 එකේ එක iteration එකක් මේ 4 එකට දාලා තියෙන iteration set එක දැන් මේ ටික තමයි iterate වෙන්නේ නැවත සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සිද්ධ වෙනවා මේ 4 කියන loop එකට අදාළව. ඒ ටික සිද්ධ වුණායින් පස්සේ ඔයා මේ කියන for loop එක වගේම තව for loop එකක් තියෙන්න ඕනේ නැවත වතාවක් එක item එකක් අඩුවෙන් අරගෙන ආයෙත් සැරයක් මේ දේවල් ටික සිද්ධ කරනවා. right මම ඔයගලන්ට මේක පැහැදිලි වෙන්න මෙන්න මෙහෙම දෙයක් කරන්නම් මෙන්න මෙතන මම මෙන්න මෙතනදී මම කිව්වොත් print කරන්න a list කියලා දැන් මෙයාව print වෙන්නේ කොහොමද මේ for loop එකෙන් මෙයාගේ ඇතුළට එනවා එයාගේ ඇතුලේ මේ ටික iterate වෙනවා ඊට පස්සේ මේ for loop එක ඉවර වුණාම තමයි මෙයාව print වෙන්නේ මොකද මෙයා ඉන්නේ මේ for loop එකට එළියේ
right දැන් බලන්නකො සිද්ධ වෙන දේ ඔයගලන්ට පියවර ටික බලා ගන්න පුළුවන් දැක්කද එතකොට මේ output එක ආයෙසරයක් ගන්නවා right එතන මේ පළවෙනි පේලිය තියෙන්නේ sort වෙන්න කලින් මේ තියෙන්නේ පළවෙනි for loop එක ඒ කියන්නේ මේ for loop එක පළවෙනි වතාවට මේ ටික iterate කරාම සිද්ධ වෙච්ච දේ. ඔයාලට පේනවා ඇති 93 කෙලවරට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ උඩ තියෙන for loop එකෙන් කරන්නේ නැවත වතාවක් මේ for loop එකට කියනවා මේ ටික iterate කරන්න කියලා. ඒතර දෙවෙනි වතාවේ iterate කරාම සිද්ධ වෙච්ච දේ තමයි මේ තියෙන්නේ. ඒ වෙලාවේ ඔයගලන්ට පේනවා ඇති 77 93 ගාවට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි iteration එකේදී 55 77 93 කියලා හැදිලා තියෙනවා. ඊට පස්සේ 54 55 77 93 කියලා තියෙනවා. ඊළඟට 44 ඉඳලා පිළිවෙලට තියෙනවා. ඊළඟට 31 ඉඳලා පිළිවෙලට තියෙනවා. ඔය විදිහට තමයි මෙයා sort වෙන්න ගන්න. 26 ඉඳලා පිළිවෙලට. 20 ඉඳලා පිළිවෙලට. ඊට පස්සේ තමයි 17 කියන කෙනා එන්නේ. 17න් පස්සේ ඉවර වෙනවා කතාව. ඊට පස්සේ තමයි මේ output එක ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. right එතකොට මේ second for loop එකේ ඔයගලන්ට කියලා තියෙනවා මේක range කරන්න කියලා i වල ඉඳලා i කියන එකේනා වෙනස් කරන්න range pass num කවුද මේ pass num කියලා කියන්නේ pass num මෙන්න මෙතනින් මේ pass num කියන එකේනා තමයි define කරන්නේ පළවෙනි වතාවේ මේ item එතන තියෙන items 9ක් 9ම consider කරන්න. දෙවෙනි වතාවේදී item 8ක් අන්තිම item එක අතහැරලා item 8ක් ඒ කියන්නේ 93 මෙතනට ආවයින් පස්සේ 93 ගැන නැවත බලන්න දෙයක් නැහැනේ. එතකොට 26 ඉඳලා 20 දක්වා තමයි බලන්නේ. එතකොට item 8කට iterate කරන්න. කියන කෙනා තමයි මේ pass num එකෙන් තීරණය වෙන්නේ. ඒතර pass num ව handle කරලා තියෙන්නේ කොහොමද? pass num ව handle කරලා තියෙනවා මෙයාගේ range එකෙන් මෙතන පාවිච්චි වෙලා තියෙනවා len a list -1 ඊළඟට මෙතන තියෙනවා 0 මෙතන step එක තියෙනවා -1 කියලා. එතකොට මේ len a list කියන්නේ මොකක්ද? len a list කියලා කියන්නේ අපි මේ මුලදිම කියපු a list කියන list එකේ items ප්‍රමාණය. right? ඒ කියන්නේ items 9ක් තියෙනවා. 54 ඉඳලා 20 වෙනකන් item 9ක් තියෙනවා. right? එතකොට මෙයාට වැටෙන්නේ 9 කියන අගය. len a list len a list -1 කියන්නේ මෙයාට හම්බෙන්නේ 8 right මෙතනට python මෙතන අඳුනගන්නේ 8 විදිහට මේ සම්පූර්ණ කොටස right එතකොට range එකක් කියනවා 8 ඉඳලා බිඳුවට යන්න step එක -1 ඒ කියන්නේ එකින් එකට අඩු වෙන right ඒ කියන්නේ range එක apply වෙනවා start වෙනවා මෙතනින් 8 කියන index එකෙන් ඊට පස්සේ 7 6 5 4 3 2 එක බිඳුව ගාවට වෙනකම් කියන්න කියලා තමයි කියන්නේ right එතකොට මේ මෙතන pass num කියන කෙනා පළවෙනි වතාවට අරගන්න අගය වෙන්නේ 8. එතන තියෙන 8 තමයි මෙතනට එන්නේ. ඒතර මෙතන තියෙන්නේ range pass num. range function එක පාවිච්චි කරලා තියෙනවා 8 කියලා විතරක් වරහන් ඇතුළේ දීලා. ඒතර මේ range pass num කියන එකෙන් indicate වෙන්නේ range 8. range 8 කියලා කියන්නේ මොකද්ද? බිඳුවේ සිට 8 දක්වා.
right එතකොට මෙතනදී compare වෙනවා pass නම් කියන කෙනා 8 වෙනකන් එතකොට මෙතනට එනකොට i කියන කෙනා i + 1 එක compare වෙනවා i කියන කෙනා බිඳුව වෙලාවට ඒ කියන්නේ මේක range එක පටන් ගන්න range pass නම් කියන්නේ range 8 කියන එකනේ එතකොට i වලගේ පළවෙනි වතාවට බිඳුවයි ඊළඟට මෙතන තියෙනවා බිඳුව විශාලද එකට වඩා අපේ අවශ්‍යතාවය සිද්ධ වෙනවා. ඒ කියන්නේ 54 විශාලද 26ට වඩා. මොකද මෙතන කියන්නේ A list I. කියන්නේ A list වල බිඳුව විශාලද A list වල I + 1 එකට වඩා. right? එතකොට මේ pass නම් 8 කියලා තිබ්බම අපි දන්නවා බිඳුවෙන් පටන් අරන් 7 දක්වා විතරයි මෙයා කන්ටිනියු වෙන්නේ. ඒත් අපිට 7 වෙනකන් ආවම ඇති. ඇයි මොකද මෙයා 7 තියෙන තැනදී මෙතන කම්පෙයාර් වෙන්නේ A list 7 විශාලද A list 8ට වඩා. right එතකොට 55යි 20යි කියන දෙන්න කම්පෙයාර් වෙනවා. එතෙන්ට වෙනකන් කම්පෙයාර් වුණාම අපේ අවුට්පුට් එකේ තියෙන පළවෙනි ලයින් එක මේ විදිහට සෝට් වෙනවා. right ඊට පස්සේ මේ for loop එක ඉවර වෙනවා කියන්නේ දැන් මගේ program එකේ හැටියට මේ print එකත් print වෙනවා ඊට පස්සේ නැවත මෙතනට යනවා දැන් මේ for loop එකේ පළවෙනි iteration එකට අදාළව තමයි මේ ටික සිද්ධ වෙන්නේ ඉතින් මෙතනින් පස්සේ මේ නැවත මේ for loop එකට යනකොට දැන් pass නම් අරගන්නේ දෙවෙනි iteration එක යාගේ ඊට අදාළව. ඒතර පටන් ගන්නකොට මෙයා 8 දෙවෙනි iteration එකට එනකොට මෙයා 7 වෙනවා. මොකද මෙයාගේ වෙනස් වෙන්න කියලා තියෙන්නේ 8 සිට බිඳුවට. 8 සිට බිඳුවට. right? පැහැදිලිද ළමයි සිද්ධ වෙන දේ? right? ඔක පළවෙනි වතාවට කිව්වම පොඩ්ඩක් චිත්‍රය බ්ලර් වෙනවා. right? ඒකයි ඔක lesson එකේ අන්තිමට දාලා තියෙන්නේ. මොකද කෝඩ් එක පොඩි වුණාට අපිට තේරුම් ගන්න තියෙන ප්‍රමාණය ගොඩක් වැඩි මේක. ගැටලු තියෙන තැන් තියෙනවද? ළමයි right දැන් ඕගලන්ට විභාගයට අදාළව මට කියන්න තියෙන්නේ විභාගයට අදාළව මම කියන්නේ right විභාගයට අදාළව මට කියන්න තියෙන්නේ මෙන්න මේ කෝඩ් සෙග්මන්ට් එක කොහොමද ලියන්නේ කියන එක ඒ කියන්නේ මුලින් තේරුම් අරගන්න ඊට පස්සේ ඔයාට බයි හાર્ට් කරන්න කටපාඩම් කරන්න වෙනවා මොකද ඔයාට විභාගෙදි දැන් මේ ප්‍රශ්නේ බලන්න 2011 පේපර් එකේ 2012 පේපර් එකේ 48 වෙනි ප්‍රශ්නේ විදිහට දීලා තියෙනවා. ඒක සාධාරණ නැහැ. මොකද කොයි වෙලාවකවත් කෙනෙක් ළමයා අනිවාර්යෙන් මේක කටපාඩමින් තියෙන්න ඕනේ. එයාට ෆිගර් අවුට් කරගන්න. මොකද ඒගොල්ලෝ මෙතන මෙන්න මේ if condition එකේ තැන හිස් තැනක් විදිහට තියලා එතනට එන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. එතකොට ඒක අපි සාමාන්‍යයෙන් MCQ එකක් hand trace කරලානේ විස්තරය හොයාගන්න. එතකොට මේක hand trace කරන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා. එතකොට ඒකයි මම කිව්වේ මේක කටපාඩම් කරලා තියාගන්න ඕගොල්ලන්ගේ පේපර් එකේ දී ඇහුවොත් බබල් සෝට් ටෙක්නික් එක ලියන්න කියලා නැත්නම් ඊළඟට සර්චින් කතන්දරෙදිත් මේ තරම්ම සර්චින් අපහසු නැහැ. නමුත් සර්චින් වලත් අපිට මොකද්ද වෙන්නේ කියලා හරියට ඔළුවේ තියෙනවා නම් තමයි කෝඩ් එක ෆිගර් අවුට් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. right මම හිතනවා යම් ප්‍රමාණයකින් මේක ඔළුවට යන්න ඇති කියලා. මේක කියවලා බලන්න, කරලා බලන්න. right ෆිගර් අවුට් වෙන්නේ නැත්නම් නැවත අහන්න මම එතකොට ආයෙසරයක් කියලා දෙන්න. right හරි. ඒතර ඔය තමයි sorting සිද්ධ වෙන විදිහ. හරි.
right ඊළඟට අපි යමු searching මොන විදිහටද කරන්න තියෙන්නේ කියලා searching මේකට සාපේක්ෂව ලේසි right searching වලදී අපිට කතා කරන්න තියෙන්නේ sequential search කියලා search technique එකක් ගැන right තව searching techniques තියෙනවා මේකත් programming වලදී පාවිච්චි කරන එක method එකක් right දැන් මෙතන කතා බහ හරි ලේසි right ඕගලන්ට දැන් searching කියන එක ඕනම දෙයකට අදාළව කරන්න පුළුවන් right ඒක index type variable එකකට අදාළව ඕනම index type variable එකකට අදාළව search කරන්න පුළුවන් මොකද මෙතන කරන්නේ අපි යම් කිසි දෙයක් තියනවාද කියලා සොයා බැලීම right මෙතනදී items replace වෙන එහෙම කතා බහක් නැහැ right එතකොට මේ කියන උදාහරණයටත් මේගොල්ලෝ අරගෙන තියෙන්නේ අර කලින් අපි කාව තිබ්බම જાතියේ ඒකමනේ දාලා තියෙන 65 නේ දිවල අනේ ඔව් කලින් ලිස්ට් එකම තමයි පොඩ්ඩක් items වෙනස් කරලා අරගෙන තියෙන්නේ කෙසේ හෝ මෙතන items 10ක් තියෙනවා ඔව් items 10ක් තියෙන ලිස්ට් එකක් තමයි මේගොල්ලෝ අරගෙන තියෙන්නේ එතකොට මේකේ ටෙක්නික් එක තමයි බොහොම සරල ටෙක්නික් එකක් තියෙන්නේ දැන් අපි දෙයක් සර්ච් කරනකොට අපි සර්ච් කරන්න ඕනේ මොකක්ද කියන එක දෙන්න ඕනේ Google වල නම් අපි සර්ච් කී එකක් ටයිප් කරනවා නේද ඒතර අපි බලන්න ඕනේ මොකක්ද සර්ච් කළ යුත්තේ සෙවිය යුත්තේ කුමක්ද කියන එක එතකොට මෙතනදී සර්ච් කී එකක් නැත්නම් සර්ච් කරන්න අවශ්‍ය අයිටම් එකක් අපි ප්‍රෝග්‍රෑම් එකට දෙන්න ඕනේ right එතකොට ඒ සර්ච් කරන අයිටම් එක මෙතනදී මේගොල්ලෝ ෆන්ක්ෂන් එකක් විදිහට ලියලා ෆන්ක්ෂන් එකේ calling list එකේදී සර්ච් කරන කී එක ඉල්ලගෙන තියෙනවා right මෙතන මුලින්ම ප්‍රෝග්‍රෑම් එකට එන්න කලින් සර්ච් කරන්නේ කොහොමද කියන එක මම කියන්නම් ඒක බොහොම සරල දෙයක් තියෙන්නේ අපි සර්ච් කරන්න කියලා යම්කිසි දෙයක් කිව්වම දැන් උදාහරණයක් විදිහට මේ ලිස්ට් එකේ තියෙනවා 54 26 93 ඔය කියන ලිස්ට් එක මම කියනවා මේ ලිස්ට් එකේ අපිට මේ ලිස්ට් එක ප්‍රෝග්‍රෑම් එකකින් පෙන්වන්නේ නැහැ දැන් අපි මේ කතා බහ කරන්න අවශ්‍ය නිසා මේ ලිස්ට් එක මම ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනේ අපි ලිස්ට් එක මොකක්ද කියලා දන්නේ නැහැ ලිස්ට් එක ඇතුලේ මෙන්න මේ අගය තියනවාද කියලා දැන ගැනීම තමයි අපිට කරන්න අවශ්‍ය වෙන්නේ එතකොට මේ ලිස්ට් එක ඇතුලේ 31 කියන අගය තියනවාද කියලා හොයන්න අවශ්‍ය නම් right අපි කරන්නේ ප්‍රෝග්‍රෑම් එක මේ වෙනකොට අපි උපකල්පනය කරනවා ප්‍රෝග්‍රෑම් එක මේ වෙනුවට ලිස්ට් එක දාන්නවා කියලා. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලියනකොට මෙතන මේ ටෙස්ට් ලිස්ට් කියලා ලිස්ට් එකක් ඩිෆයින් කරලා තියෙනවා. right අලමයි පොඩි අතරද්දක් කියලා කියන්නේ මෙහෙමයි. ඒක මෙතන තියෙන විදිහ අනුව ගැලපෙන්නේ නැති වෙනවා. මොකද මම මෙතන පාවිච්චි කරලා තියෙන ලිස්ට් එක වෙනස්. මම පින්තූරෙන් නැතුව මෙතනින් කතා කරන්න. right මෙන්න මේ ලිස්ට් එකෙන් තමයි අපි සර්ච් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ ලිස්ට් එකේ මට උවමනා වෙනවා දැන් මේ පහළ කියලා තියෙන විදිහට 19 කියන අගය තියෙනවාද කියලා හොයන්න. කොහොමද කරන්න කියන එක මම කියන්නම්. right එතකොට මේක හොයනකොට අපිට කරන්න තියෙන්නේ අපි ලිස්ට් එකේ පළවෙනිම අයිටම් එකෙන් පටන් ගන්නවා. පළවෙනිම අයිටම් එකෙන් පටන් අරගෙන අපි සර්ච් කරන්න කියලා තියෙන අගය තියෙනවනේ 19. ඒත් 19 කියන අගය පළවෙනි අයිටම් එකේ අගයත් එක්ක කම්පෙයාර් කරනවා. බොහොම සරලයි. අපිට දැන් අපිට හිතෙන් කරන්න කිව්වොත් අපි ඒකනේ කරන්නේ ලොකු ලිස්ට් එකක් දීලා ඔයාලට කියනවා 19 තියෙනවද කියලා හොයන්න. ඉතින් ඔයා ලිස්ට් එකේ මුලින් ඉඳලා බලාගෙන එනවා 19 හම්බෙනවද කියලා. ඕක තමයි මෙතන කරන්නේ. right 19 හොයන්න කියලා කිව්වම පළවෙනි ඉන්ඩෙක්ස් එක 19ට සමානද කියලා බලන්න. පළවෙනි ඉන්ඩෙක්ස් එකට අයිති වැලියු එක 19ට අයිතිද කියලා බලන්න. සමාන නැත්නම් දෙවෙනි ඉන්ඩෙක්ස් එකට අදාළව තියෙන අගය 19ට සමානද කියලා බලන්න. ඒකටත් සමාන නැත්නම් තුන්වෙනි ඉන්ඩෙක්ස් එකට අයිති අගය 19ට සමානද කියලා බලන්න. ඔය විදිහට පළවෙනි ඉන්ඩෙක්ස් එකේ ඉඳලා අවසාන ඉන්ඩෙක්ස් එක වෙනකම් මේ ලිස්ට් එක කම්පෙයාර් කරනවා අපිට දීලා තියෙන වැලියු එක තියනවාද කියලා බලන්න.
ඉතින් value එක හම්බුනොත් අපි කියනවා right එතනින් search කරන එක නතර කරන්න value එක return කරන්න. value එක හම්බුනේ නැති වුණොත් ළමයි තප්පරයක් ඉන්න. right එතකොට සරලව කරන්නේ ළමයි ඕක මුලින් ඉඳලා සර්ච් කරගෙන යනවා සර්චින් හම්බ වුණොත් අපි කියනවා ඒ කියන්නේ අදාළ මේ අපි සර්ච් කරන්න කියලා තියෙන item එක හම්බ වුණොත් අපි ඒක ඉන්ඩිකේට් කරන මැසේජ් එකක් දෙනවා ඒ කියන්නේ මේක search එක found හරි true හරි එද්ද මෙතන කියලා තියෙන true කියලා පෙන්නන්න කියලා search item එකක් තියෙනවා කියන එක කියන්නේ search නැත්නම් අපිට අවශ්‍ය නම් search කරපු item එක ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. right? දැන් මෙතනදී නම් ගෙනල්ලා පෙන්නනවා කියන එක එච්චරම ප්‍රායෝගික නෑ. මොකද අපි සර්ච් කරන්න කියන කෙනා අපි දන්නවා. 19 තමයි හොයන්න කියන කියලා දන්නවා. අපි මෙතනදී බලන්නේ 19 කියන එක මේ ලිස්ට් එක ඇතුලේ තියෙනවාද නැද්ද කියන එක. ඒතර 19 තියෙනවා නම් අපි තියෙනවා කියන එකට අදාළව මැසේජ් එකක් දෙනවා. ඒක true හරි item found හරි මොකක් හරි එකක්. සර්ච් කරන item එක නැත්තම් item not found hari false hari හිමකයක් දෙන්න. right? so දැන් මේ කියලා තියෙන program එකට අදාළව මේගොල්ලෝ සිද්ධ කරලා තියෙන්නේ ඒකම තමයි. right? මම program එක අරගෙන විස්තර කරන්නම් පොඩ්ඩක්. right? මෙතනත් function එකක් පාවිච්චි වෙලා තියෙනවා. මෙතෙන් දා ෆන්ක්ෂන් එකේ කෝලින් එකත් එක්ක යන්නම් ඔයගලන්ට ඒකත් පොඩ්ඩක් ඔලුවට යන්න. මෙතන මේගොල්ලෝ කරලා තියෙන්නේ ටෙස්ට් ලිස්ට් කියලා ලිස්ට් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ ලිස්ට් එක ඇතුලේ items ටික කියලා තියෙනවා. ඊට පස්සේ print function එකක් ඇතුලේ sequential search කියලා function එකකට call කරලා තියෙනවා. ඒතර sequential search කියලා කියන්නේ මේ මෙතන තියෙන function එක. ඒ function එකට items දෙකක් ඉල්ලලා තියෙනවා call කරනකොට එතකොට මේගොල්ලෝ එක item එකක් විදිහට මේ list එක pass කරනවා දෙවෙනි item එක විදිහට අගයක් pass කරනවා මේක තමයි ඇත්තටම search කරන්න අවශ්‍ය item එක right ඒතර මේ කරාම මේ දෙන්නව මෙතන තියෙන a list test list කියන කෙනාව a list assign වෙනවා ඒ කියන්නේ මෙන්න මේ list එකම තමයි දැන් a list කියලා කියන්නේ item එකට assign වෙනවා 19 කියන එක. right? ඒතර එතන ඉඳලා මේ කතා බහ තමයි සිද්ධ වෙන්නේ. ඒතර මෙතන මේගොල්ලෝ POS කියලා variable එකක් අරන් තිනවා. ඒක කැමති variable එකක් වෙන්න පුළුවන්. මෙතනදී POS කියන එක මේගොල්ලෝ mean කරලා තියෙන්නේ position කියන එක. එතකොට position කියන එක බිඳුවට assign කරලා තියෙනවා. found කියන variable එකක් අරගෙන තියෙනවා. ඒක false කියලා තමයි මේගොල්ලෝ අරගෙන තියෙන්නේ. මෙතනදී while condition එක conditions දෙකක් පාවිච්චි කරපු තැනට අරගෙන ගිහිලා තියෙනවා POS කුඩයි len a list දැන් len a list කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා len a list කියලා කියන්නේ මේ සම්පූර්ණ list එකේ දිග ඒ කියන්නේ නැත්නම් item ප්‍රමාණය. ඒතර මෙතනට දාලව ගත්තොත් මේකෙත් මම items 9යි තියලා තියෙන්නේ 3යි 6යි 9යි. එතකොට a list කියලා කියන්නේ 9යි. ඒතර 9 කියන කෙනාට වඩා කුඩාද POS කියන එක තමයි බලන්නේ. ඒතර අපි POS අරගෙන තියෙන බිඳුව විදිහට. ඒතර මේක සත්‍ය වෙනවා. and not found පාවිච්චි කරලා තියෙනවා. not found කියලා කියන්නේ found කියන්නේ false කියන එක. ඒතර not found කියන්නේ true කියන එක. ඒතර මෙතනින් output වෙන්නේ true කියන අගය. මෙතනින් output වෙන්නේ true කියන අගය. එතකොට while true and true කියලා තමයි තියෙන්නේ. සත්‍ය සහ සත්‍ය කියන එක. එතකොට සම්පූර්ණයි total output එක වෙන්නේ සත්‍ය කියන එකම තමයි. ඒක නිසා මෙයා ඇතුළට ගමන් කරනවා. right? එතනදී එයා පාවිච්චි කරලා තියෙනවා if a list
POS. ඒ කියන්නේ පළවෙනි iteration එකට අනුව ගත්තොත් A list කියන කෙනාගේ බිඳුව කියන position එක. සමානද item එකට කියලා. item එක කියලා කියන්නේ මෙන්න මෙතනට ආපු අගය පාස් වෙච්ච අගය. ඒ කියන්නේ මෙන්න මේ 19. A list POS කියන්නේ කවුද? A list කේ බිඳුව අගය. A list කියලා කියන්නේ මං කිව්වා මෙයාම තමයි. එයාගේ බිඳුවෙනි ඉන්ඩෙක්ස් එක කියලා කියන්නේ 1. ඒතර අර මම කලින් කියපු තර්කය. 1 කියන කෙනා 19ත් එක්ක කම්පෙයාර් කරනවා. සමානද කියලා බලනවා. සමාන නම් found කියන variable එක true කියලා වෙනස් කරනවා. දැන් මෙතන සමාන නැහැ. ඒක නිසා මෙතනට එන්නේ නැහැ. else එකට ගිහිල්ලා position එක යගේ එකකින් වැඩි වෙනවා. එතකොට POS 2 වෙනවා. ඊට පස්සේ ආයෙ check කරනවා POS කියන කෙනා len A list වඩා අඩුද? තාම අඩුයි. POS කියන්නේ 1යි. ඊළඟට බලනවා A list POS item එකට සමානද? A list POS කියලා කියන්නේ A list 1 කියන එක. ඉතින් 1ට අදාළ වෙන අගය වෙන්නේ 2. 2 සමානද 19ට? ඔය විදිහට 32 19ට සමානද කියලා බලනවා. false වෙන්නේ position එක එකකින් වැඩි වෙනවා. 8 19ට සමානද කියලා බලනවා. false වෙන්නේ ඒ කියන්නේ else එකට ඇවිල්ලා position එකකින් වැඩි වෙනවා. මෙන්න මෙතනට එනකොට 19ට සමානද කියලායි බැලෙන්නේ. right? ඒ කියන්නේ index එක පැත්තෙන් ගත්තොත් POS ට තියෙන්නේ 5. A list 5. A list 5 කියලා කියන්නේ බිංදුව 1 2 3 4 5. එතකොට මෙන්න මේ 19 කියන අගය සමානද item එකට කියලා බලනවා. item කියන්නේ 19. අන්න එතනදී මේ condition එක true. එහෙමනම් යන්නේ මෙතනට. found කියන කෙනාට assign කරනවා සත්‍ය true කියන අගය. right? එතකොට true කියන කෙනා found වෙලා උනායින් පස්සේ else part එක execute වෙන්නේ නැහැ. while එකට යනවා. දැන් found කියන variable එකට true කියන අගය තියෙනවා. දැන් බලනවා POS කුඩාද len A list වලට වඩා. POS තාම තියෙන්නේ 5. 5 කුඩායි len A list. මොකද len A list කියන්නේ 9. ඒක සත්‍යයි. and not found. දැන් found ගේ අගය true. එතකොට not true කියන්නේ false කියන එක. එතකොට මේ පැත්තෙන් return වෙන්නේ true, මෙතනින් return වෙන්නේ false. එතකොට true and false කියන්නේ final answer එක වෙන්නේ false. ඒක නිසා while එක තව දුරටත් execute වෙන්නේ නැහැ. මොකද while එකේ condition එකට අදාළව තියෙන අගේ false වෙච්ච ගමන් while එකෙන් එළියට එනවා. while එකෙන් එළියට ආම කියලා තියෙන්නේ return කරන්න found කියන කෙනා. right? ඒ කියන්නේ true කියන කෙනාව තමයි return වෙන්නේ. එතකොට print වෙයි true කියලා. right? මෙතනින් return වෙන කෙනා calling statement එක replace කරනවා. එතකොට print කරනවා found කියන කෙනාගේ අගය. found කියන කෙනාට මේ වෙලාවේ තියෙන්නේ true කියන අගය. එතකොට ඔයාට මුකුත්ම item එකක් හොයාගන්න නැති වුණොත් දැන් උදාහරණයක් විදිහට මේ මෙතනින් call කරලා තියෙන්නේ 2 කියන එක හොයන්න. මම මෙතන 3 හොයන්න කියලා දුන්නොත්. එතකොට මේ 3 කියන කෙනා එකත් එක්ක compare කරනවා මුලින් සමාන නැහැ. 3 කියන කෙනා දෙකත් එක්ක compare කරනවා සමාන නැහැ. 3 කියන කෙනා 32ත් එක්ක compare කරනවා සමාන නැහැ. ওই විදිහට හැම කෙනෙක් එක්කම compare කර එනවා. ඒ හැම අවස්ථාවකදීම මෙතන තියෙන condition එක false වෙනවා. බිඳුවත් එක්කත් compare කරාම මෙතනදී බිඳුවත් සමග compare කිරීමත් වුණාම තාමත් false. position එකේ යගේ එකකින් වැඩි කරනවා. ඉතින් position එකේ යගේ එකකින් වැඩි කරාම මෙයා බිඳුවේ ඉඳලා වැඩි වෙන්නේ මෙතනට එනකොට position එකේ අගය 9 බවට පත් වෙනවා. එතකොට මෙතනදී කරලා බලන comparison එකේදී 9 කියන කෙනා කුඩා නැහැ len A list වලට වඩා. 9 කියන කෙනා සමානයි. right?
ඒක නිසා මෙතන false වෙන්න ඕන. මේක false වුණාම මේ not found කියන කෙනාගේ අගය වෙනස් වෙන්නේ නැහැ. එයා false කියලාමයි ඉන්නේ. මෙතන execute වෙන නිසා. එතකොට not found කියන කෙනා true වුණත් මෙතනින් false වෙන නිසා ආයෙසරයක් while loop එක ඉවර වෙනවා. return වෙනවා found කියන කෙනා. එතකොට false return වෙන්නේ මෙතනට ඇවිල්ලා found වැටුණායින් පස්සේ print වෙන්නේ false කියන අගය. right මම මේක run කරොත් true සහ false කියන දෙන්න තමයි මෙතනට වැටලා තියෙන්නේ. හරි පැහැදිලිද ළමයි? දැන් searching and sorting techniques දෙක ඕගලන්ට methods දෙක මතක තියාගන්න වෙනවා. විභාගයට සම්බන්ධ. right මොකද නැත්තම් ඕගලන්ට ඕක තර්ක කරලා හදලා ලියන්න ගියොත් නේද සෑහෙන වෙලාවක් ගත වෙනවා ලියන්න. හරි පැහැදිලිද ළමයි ප්‍රශ්න තියෙනවද? right හොඳයි. හරි ඔතනින් ළමයි Python වල කතා බහ ඉවර වෙනවා. right අපි තව විනාඩි 15ක් වගේ තියෙනවා MCQ ටිකක් ටක් ගාලා කරමු. මම MCQ papers දෙකම මෙතනට ගන්නම්. ඔයගොල්ලෝ බලලා මට උත්තරේ ටක් ගාලා කියන්න. right අපිට ඒකට ඊළඟ දවසේ MCQs තව කීපයකුයි ලොකු ප්‍රශ්න කීපයකුයි සාකච්ඡා කරලා 12 වෙනි පාඩම පටන් ගන්න තැනට යන්න පුළුවන්. ඒ අතරතුරේ මම ටියුට් එක ඔයගලන්ට ලැබෙන්න සලස්වන්නම්. සහ ටියුට් එකේ soft copy එකත් එවන්නම් ළමයි මේ වෙලාවේ සංචරණය වෙන එක එච්චර හොඳ නැති දෙයක්. right ඒ කියන්නේ දැන් මේක නේද සමාජගත වෙලා නැහැ කියලා නිවුස් වලින් කිව්වට උවමනාටත් වඩා සමාජගත වෙලා තියෙනවා. right ඒක නිසා පරිස්සම් වෙන්න. ඔයගලන්ට soft copy prefer කරලා ඉවර වෙලා පාඩමත් එක්ක යන්න පුළුවන් 12 වෙනි පාඩමේ කිසිම ගැටලුවක් නැහැ තියරි පාඩමක් තියෙන්නේ. එතකොට ඒක prefer කරලා කරනවා නම් වඩා හොඳයි. right මම උනත් print කරලා තාමත් හිතා ඉන්නවා ගිහින් දෙනවද නැත්නම් ගෙදර ඉන්නවද මේ සති දෙක තුනේ කියලා. ඒක නිසා ඒ ගැන අපි කතා බහ කරමු. ඒකෙම තියාගෙන අපි ඉස්සරහට යන්න බලමු. right හරි මම 2011 ප්‍රශ්න ටික ටක් ගාලා ඔයගලන්ට පෙන්නන්නම්. past paper books ළඟ තියෙන කට්ටිය මම හිතනවා හැමෝම ගාවම ඇති කියලා. English medium අය ඉන්නවද අද room එකේ? ළමයි English medium අය ඉන්නවද? English medium අය නැහැ. එහෙමද? ඒ වුණත් අපිට සිංහල medium එක විතරක් දාගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. right okay. හරි. එහෙනම් මේ තියෙන සිංහල medium paper එක. right මෙන්න මෙතන ඉඳලා අපිට Python ප්‍රශ්න කතා කරගෙන යන්න පුළුවන් 37 37 පස්සේ දෙක ඊට පස්සේ 43 තියෙනවා. හරි කමන්නේ. අපි 37 කියන එක පොඩ්ඩක් බලමු. මේකට උත්තරේ මොකද්ද ළමයි? බලන්න කියවලා.
මේ 2011 පේපර් එක. ඕකේ. කො බලමු. ඔව්. සහන් තව ටිකක් හොඳට බලන්න. ඉසුරු උත්තරේ හරි. අනිත් අයත් මට උත්තරයක් එවන්න. මොකද නේද මට බලන්න ඕනේ අනිත් හැමෝගෙම තත්ත්වය කොහොමද කියන එක. පොඩ්ඩක් ඉන්න. ඉසුරුගේ උත්තරෙත් වැරදි. තාම හරි උත්තරයක් ආවේ නැහැ. සහන් ඒකත් නෙමෙයි උත්තරේ. ඉසුරුත් කලින් දීලා තිබ්බ ඔය උත්තරෙම තමයි. B එකේ තියෙන්නේ කොටු වරහන්, C එකේ තියෙන්නේ සංගල වරහන්. හරි. ඔව්. චමත් හරි. ඉසුරුත් හරි දැන්. ඔව් සහන් ඔව්. ඒක තමයි උත්තරේ. මාහිත් හිමත් මෙවන් මොකදත් වේ. හරි මාහිත් ඒක තමයි උත්තරේ. හිමත් ඔව්. right හොඳයි. මෙවන් right හොඳයි. හොඳටම හොඳයි. උත්තර පළවෙනි උත්තරේ එන්නේ 15 දශම කියන්නේ ෆ්ලෝට් එකක්. කොටු වරහන් වලින් සීමා වෙලා කමා වැටලා තියෙනවා කියන්නේ ලිස්ට් එකක්. සංගල වරහන් වලින් දෙන්නෙක් ඉන්නවා. set type එකයි dictionary type එකයි. ඒතකොට dictionary එකක් තමයි මෙතන තියෙන්නේ. මොකද value colon property කියන value colon key colon value කියන විදිහට තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒතර ඒ තියෙන dictionary එකක්. හරි. right. ඔව්. 44 බන් තියරි පාර්ට් එකක් තියෙනවා. භාෂා පරිවර්තක ගැන. පහ නෑ සහන් නෑ පහන මේ උත්තරේ චමත් නෑ හතරත් නෙමෙයි ඔව් ඔවනේ පහත් නෙවෙයි නම් හතරත් නෙවෙයි නම් දෙක කියන උත්තරේට නිකන් අපිට ගෙස් එකක් ගන්න පුළුවන් දෙක තමයි ඔගේ උත්තරේ අර්ථ වින්‍යාසක ඉන්ටර්ප්‍රිටර්ස් කියලා කියන්නේ total source code එකම object code එක බවට පරිවර්තනය කරන කට්ටිය නෙවෙයි ඉන්ටර්ප්‍රිටර් කරන්නේ පේලියෙන් පේලිය තමයි පරිවර්තනය කිරීම කරන්නේ right දැන් අපි Python අරගත්තොත් ඉන්ටර්ප්‍රිටර් type එක පේලියෙන් පේලිය machine code එකට හරවනවා ක්‍රියාත්මක කරනවා machine code එකට හරවනවා ක්‍රියාත්මක කරනවා right එතකොට ඒක ලොකු program එකක් වුණොත් අපි හිතමුකෝ lines 1000ක විතර program එකක් කියලා අපි run කරන්න කියපු වෙලාවේ සිට program එක run වෙන්න පටන් ගන්නවා හැබැයි Java වල වගේ අරගත්තොත් lines 1000ම compile කරන්න ඕනේ එයා compiler කෙනෙක් ඉන්නේ ඒතර compiler කරන්නේ lines 1000ම compile කරනවා
කම්පයිල් කරලා ඉවර වෙලා තමයි රන් කරන්න පටන් ගන්න. right හැබැයි ඉක්මනට එක්සිකියුට් වෙනවා. ඉක්මනට කියලා කියන්නේ මේ කම්පයිලේෂන් වලට වෙලාවක් යනවා. ඊට පස්සේ කම්පයිල් කරපු කෝඩ් එක ඕන තරම් සැරයක් අපිට රන් කරගන්න පුළුවන්. ඉන්ටර්ප්‍රිටර් නිතරම ඉන්ටර්ප්‍රිට් කර කර තමයි රන් කරන්නේ. ඉන්ටර්ප්‍රිටර් කරන්නේ පේලියම් පේලිය යන්ත්‍ර භාෂාවට හරවනවා, ක්‍රියාත්මක කරනවා. සම්පාදක කරන්නේ සම්පූර්ණ කෝඩ් එකම යන්ත්‍ර භාෂාවට හරවලා ඊට පස්සේ ක්‍රියාත්මක කිරීම කරනවා. right එතකොට A වැරදි B හරි. C වල කියලා තියෙනවා ඉහළ මට්ටමේ භාෂාවලින් ලියලාද ක්‍රමලේඛ ආකෘති පරිගණකයක් තුල ක්‍රියාත්මක කිරීම සඳහා භාෂා පරිවර්තක අවශ්‍ය නොවේ. අවශ්‍ය නොවේ කියන කතන්දරයක් නැහැ. ඉහළ මට්ටමේ භාෂාවක් නම් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ යුතුයි. කියන්නේ එක සහ බිංදු බවට පරිවර්තනය කළ යුතුයි. ඒකට පරිවර්තක අවශ්‍යයි. ඒ පරිවර්තක තමයි ඉන්ටර්ප්‍රිටර් and කම්පයිලර් කියලා අපි කියන්නේ. හිමත් කම්පයිල් කරනවා කියලා කියන්නේ අපි දැන් මේ ලියන්නේ පුතේ අපිට තේරෙන භාෂාවෙන්නේ. දැන් අපි ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ලියලා තියෙන ඉංග්‍රීසි වලින්. නමුත් කම්පියුටර් එකට මේක මෙහෙම තේරෙන්නේ නැහැ. ඒක ones and zeros වලට කන්වර්ට් කරගන්න ඕනේ. ඒකට තමයි අපි යන්ත්‍ර භාෂාව කියලා කියන්නේ. ඒතකොට යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ සම්පූර්ණ කෝඩ් එකම එකවර ones and zeros කිරීම. නැත්නම් මේ කෝඩ් එකේ ලයින් එකෙන් ලයින් එක ones and zeros බවට පත් කිරීම. right කෙසේ හෝ වේවා මේ ප්‍රෝග්‍රෑම් එකම ones and zeros බවට පත් වෙන්න ඕනේ. එතකොට programming languages තියෙනවා compiler කියන translator එක පාවිච්චි කරන Java වගේ ඒවා. එතනදිත් යන්ත්‍ර භාෂාවට තමයි පරිවර්තනය වෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන එක එක සහ බිංදු බවට පරිවර්තනය වෙනවා. ඒවට අපි compiler කියන interpreter එක මේ translator එක පාවිච්චි කරනවා. right ඒක programming language එකට අනුව තීරණය වෙන්නේ. කියන්නේ language එක හදන කට්ටිය තීරණය කරනවා compiler කෙනෙක්ද පාවිච්චි කරන්නේ interpreter කෙනෙක්ද පාවිච්චි කරන්නේ කියලා. interpreter කරන්නේ කෝඩ් එක කන්වර්ට් කිරීම තමයි. ඔතන මේ පරිවර්තක වලින් සිද්ධ වෙන්නේ උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවක් මැෂින් කෝඩ් එක නැත්නම් යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය වීම. ඒතර කම්පයිල් වෙනවා කියන්නේ යන්ත්‍ර භාෂාවට පරිවර්තනය වීමක්, ඉන්ටර්ප්‍රිට් වෙනවා කියන්නේ යන්ත්‍ර භාෂාවට පරිවර්තනය වීම. සිද්ධ කරන ක්‍රමවේද දෙක තමයි වෙනස්. පැහැදිලිද එහෙමත්? හරි. මේ ඊළඟ එක්කෙනා කොහොමද? 45. ඔව් හිමත්. ඒක තමයි උත්තරේ. නෑ මාහිත් ඒක නෙවෙයි උත්තරේ. ඔව් මෙවන් ඒක තමයි උත්තරේ. සහන් ඒක නෙවෙයි උත්තරේ. චමත් ඉසුරු මොකදත් වෙන්නේ? නෑ සහන් ඒකත් නෙවෙයි. right දැන් ක්‍රමලේඛන භාෂාවන් පරම්පරාවල් 4කට අපි කතා කරනවා. first generation, second generation, third generation, fourth generation කියලා. ඒතර first generation කියලා කියන්නේ කෙලින්ම යන්ත්‍ර භාෂාව.
එක සහ බිංදු. right? ඒවට translators අවශ්‍ය නැහැ, පරිවර්තනයක් කිරීම අවශ්‍ය නැහැ. කෙලින්ම එක සහ බිංදු පංච් කාඩ් වලින් අපි දෙනවා කියලා පළවෙනිම පරිගණක පරම්පරාවල පංච් කාඩ් දෙනවා කියලා අපි කතා කරේ. ඒතර පංච් කාඩ් එකකින් එන්නේ කෙලින්ම එක සහ බිංදු සීක්වන්ස් එක. එතකොට ඒක නැවත පරිවර්තනය කිරීමක් අවශ්‍ය නැහැ. කෙලින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. right? හැබැයි ඒ පරිගණක භාෂාවල තිබ්බ ගැටලු තමයි එක ප්‍රොසෙසර් එකකට ලියපු ප්‍රෝග්‍රෑම් එක තව ප්‍රොසෙසර් එකක පාවිච්චි කරන්න බෑ. එයාට අලුතෙන්ම ලියන්න ඕනේ same ප්‍රෝග්‍රෑම් එක උනත්. right? ඒතර අපි ඒකට කිව්වා machine dependent කියලා. right? යන්ත්‍රය මත රඳා පවතිනවා කියලා. හැබැයි මෙයා ඉක්මනින් එක්සිකියුට් වෙනවා. මොකද ඒක සහ බිංදු වලින්මයි ලියලා තියෙන්නේ. පරිවර්තනයකට වෙලාවක් අවශ්‍ය නැහැ. දුන්නා එක්සිකියුට් කරා. හැබැයි සංකීර්ණ ප්‍රෝග්‍රෑම්ස් ලියා ගන්න බෑ. ඒ කියන්නේ දැන් අද කාලේ අපි පාවිච්චි කරන Python ප්‍රෝග්‍රෑම් එකක් එක සහ බිංදු වලින් ලියන්න ගියොත් ඒක අපිට කරගන්න බැරි වෙන තැනකට එනවා. right? ඉසුරු නෑ. right? එතකොට පළවෙනි දැන් ඔය මේ ඔයගොල්ලෝ උත්තරේ පටල ගන්නේ පරම්පරාවල් ටික ගැන අයිඩියා එකක් නැති නිසා. computers language ගැන. ඒක ඔළුවට දාගන්න. ඒතර first generation තියෙන යන්ත්‍ර භාෂාව. එක සහ බිංදු. right? චමත් නෑ. එතකොට C language එක කියලා කියන්නේ first generation language එකක් නෙවෙයි. C language කියලා කියන්නේ මේ අපි Python වගේම type කරලා අපිට තේරෙන ඉංග්‍රීසි වලින් තියෙන භාෂාවක්. right? ඔව් ඒක තමයි උත්තරේ. එතකොට C language එක high level language එකක්. right? එතකොට දැන් යන්ත්‍ර භාෂාව කියලා මම කියවනේ first generation. second generation එක වෙන්නේ assembly language. assembly language වලට එනකොට පොඩි ඉංග්‍රීසි වචන භාවිත කිරීමේ හැකියාවක් ආවා. අපි ඒවට mnemonics කියලා කියනවා. එතකොට ඒක නමුත් මේ උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවක් තරම් සාර්ථක එකක් නෙවෙයි. right? ඒ කියන්නේ උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවන් කියලා කියන්නේ මේ අපි අද පාවිච්චි කරන Python. right? ඔයගලන්ට මම assembly code එකක් පෙන්නුවොත් මේ තියෙන assembly code එකක්. මෙතන මම පාඩම කරන කාලෙත් ඔයගලන්ට assembly code එකක් පෙන්නුවා. right? මේ තියෙන assembly code එකක්. right? එතකොට දැන් මේක ගැන අපි දැනගන්න ඕනේ. මොනවද කියන්නේ මේ LDA, STA, JMP, LDA කියලා කියන්නේ load කියන එකට. STA කියලා කියන්නේ store කියන එකට. JMP කියන්නේ jump කියන එකට. right? ඒ කියන්නේ තාමත් ඒක ඒ තරම් දියුණු කෝඩ් එකක් නෙවෙයි. right? එතකොට නමුත් assembly language එක ප්‍රෝග්‍රෑමර්ගේ පැත්තට යම් කිසි සහනයක් හරියට ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න. right? එතකොට එයාට අපි කිව්වා second generation languages කියලා. right? assembly කියලා කියන්නේ second generation language එක. ඒතර A වැරදි B හරියට. third generation languages කියලා කියන්නේ අපි කියන ඒවාට high level languages කියලා. මේ assembly language එකටයි machine language එකටයි දෙකම අපි හඳුන්වනවා low level languages කියලා. ඊට පස්සේ ආපු හැම language එකක්ම අපි හඳුන්වන්නේ high level languages කියලා. එතකොට low level කියලා තියෙන්නේ දෙකයි. එකක් machine අනිත් එක assembly. අනිත් හැම language එකක්ම third again අනිත් හැම කියලා කියන්නේ අනිත් හැම language එකක්ම first and second වලට අයිති වෙන්නේ නැහැ. එක්කෝ third එක්කෝ fourth. right? third generation languages විදිහට තමයි අපි ඔය C, Python, C# අපි දැන් අදට දාන්න කියන ගොඩාක් ක්‍රම ලේඛන භාෂාවල් අපි පාවිච්චි කරනවා third generation languages විදිහට. ඒවා ප්‍රෝග්‍රෑමර්ට බොහොම friendly language එකකින් තියෙන්නේ. අපිට තේරෙන විදිහට type කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ව convert කරන්න ඕනේ. يعني translate කරන්න ඕනේ ones and zeros බවට. ඒකට තමයි compilers and interpreters පාවිච්චි වෙන්නේ. right? එතකොට fourth generation languages කියලා අපි හඳුන්වනවා සාමාන්‍යයෙන් මේ කියන්නේ ප්‍රෝග්‍රෑමර්ට තියෙන coding task එක පුළුවන් තරම් අඩු කරලා එයාට උදව් කරන languages වලට උදාහරණයක් විදිහට CSS වගේ language එකක් SQL වගේ language එකක් අපි නිකන් අපි අදාළ instruction එකනේ දෙන්නේ. දැන් SQL ගත්තොත් අපි select කරන්න මෙන්න මේක නා එහෙමම කියලා පොඩි code එකක් දෙනවා. ඒකට අදාළව එයා database එක access කරලා
අදාළ දේ සිලෙක්ට් කරගෙන ටේබල් එකකට දාලා අවුට්පුට් එක යාම හදලා අපිට පෙන්නනවා. right එතකොට ඒක අපි කතා කරනවා fourth generation language එකක් කියලා. right ඉතින් එහෙම බැලුවම Python කියලා කියන්නේ second generation නෙවෙයි. Python කියන්නේ third generation. Assembly කියන්නේ second generation language එකක්. C කියන්නේ first generation නෙවෙයි. C කියන්නේ third generation language එක. එහෙම බැලුවම B පමණයි උත්තරේට එන්නේ. right හරි 46 කතා කරලා අපි session එක නතර කරමු. right 46ට මොකද උත්තරේ? ඔව් හරි චමන් ඔව් මෙවන් හරි හිමත් හරි හොඳයි ඒක තමයි උත්තරේ right ඉතින් අපිට කමෙන්ට්ස් දාගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන අපි කතා කරා නේද එකක් hashtag එක ඒක single line comment එකක් multi line යනවා නම් triple quotes පාවිච්චි කරන්න ඕනේ triple quotes එතකොට අපිට lines කීපයක් පහලට comments type කරන්න පුළුවන් 44ත් උත්තරේ කියන්න බලන්න ටක් ගාලා නෑ සහන් ඒක නෙවෙයි උත්තරේ ඉසුරු ඒක නෙවෙයි උත්තරේ මාහිත් උත්තරේ හරි මෙවන් නෑ ඒක නෙවෙයි උත්තරේ හිමත් ඒක නෙවෙයි උත්තරේ දැන් මෙතන තියෙන්නේ assignment පළවෙනි assignment එක වැරදි ඇයි වැරදි ඒක single quotes වලින් ඒ කියන්නේ string එකක් තියෙන්නේ single quotes වලින් limit කරලා තිබ්බට මේ string එක මැද්දේ single quote එකක් පාවිච්චි කරලා තියෙනවා අපිට string දාන්න බෑ මේ විදිහට ඒ කියන්නේ අපේ string එක ඇතුලේ single quote එකක් පාවිච්චි කරනවා නම් string එක ඇතුලේ string එක limit වෙන්න ඕනේ single quote නොවන වර්ගයකින් ඒ කියන්නේ එක්ක double quote එක්ක triple quotes ඒක නිසා A වැරදි B හරි පැහැදිලිවම ඔව් සහන් 4 තමයි. චමත් 4 තමයි උත්තරේ. right? C කියන කෙනා වැරදි හේතුව වම් අත පැත්තේ variables තුනක් තියෙනවා. දකුණු අත පැත්තේ තියෙන එක variable, එක value එකයි. ඒක කවදාවත් match වෙන්නේ නැහැ. D කියන කෙනා හරි අපි ඔකට කිව්වා tuple unpacking වෙනවා කියලා. right? එතකොට වම් අත පැත්තේ variables තුනයි දකුණු අත පැත්තේ values තුනක් තියෙනවා. එතකොට හරියටම එක assign වෙනවා A ට දෙක assign වෙනවා B ට string එක assign වෙනවා C ට right E කියන එකත් හරි එතනදී යන්නේ assignment පැත්තෙන් එක assign වෙනවා B ට B assign වෙනවා A ට ඒතර එහෙම බැලුවම උත්තරේ වෙන්නේ B එකයි D එකයි E එකයි right ඔයගොල්ලෝ ගෙදරදී බලනවා නම් 48 ප්‍රශ්නේ බලන්න අර මං කියපු දේ තමයි තියෙන්නේ right ඔය තියෙන්නේ sorting වලට අදාළව තියෙන සෙට් එක දීලා ඔයයන් අහනවා මොකද්ද යන්න පුළුවන් උත්තරේ කියලා. right 49 50 ගැන අපි ඊළඟ දවසේ කතා කරමු. තව ප්‍රශ්න දෙකකුත් එක්ක. right හරි එහෙනම් බදාදා ප්‍රශ්න කතා කරනවා. චමත් ආද 2013 ඉඳන් තියෙන්නේ. කමක් නැහැ. මම එන මේ papers දෙක දාන්නම් chat එකට group එකට දාන්න. එතකොට බලන්න. right අපි බදාදට Python ප්‍රශ්න කතා කරන්නේ. right ඒක නිසා දැන් සමහර අයගේ මතයක් තියෙනවා ප්‍රශ්න කතා කරනකොට තේරුම් නැහැ බං ප්‍රශ්න කතා කරන්න එන්න ඕනේ නැහැ වගේ කතාවක්. right එතන තමයි ඉතින් යනගන්න පළවෙනි දැන. right ඒක නිසා ප්‍රශ්න කතා කරන්න බලාගෙන අනිත් අයටත් පණිවිඩය දීලා
කට්ටිය එකතු වෙන්න බදාදාට අපි Python වලට දාලා ප්‍රශ්න ටික කතා කරා. right? හරි එහෙනම් ගිහින් එන්න. right? ඊළඟ දවසේ බදාදා අපි හම්බ වෙනවා පුරුදු වෙලාවට. right? හරි. මම මෙතනින් අතර කරනවා එහෙනම්. thank you very much. Hari Himat, Hari Suru, thank you. Hari Mahit, thank you very much.